News at night. අයිබෝන් එක්වන අදත් දවස උණුසුම් කළ වැදගත් සිදුවීම් ඔබ වෙතගෙන එන News at Night සමගය. සුද නමදත් ගෙවුණු පැය 24 උණුසුම් කළ වැදගත් සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. පුරප්පාඩුව පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් වුණා. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා හෙට මන්ත්‍රී ධුරයේ දියුරුම් දීමට නියමිතව තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තුවට පිවිසීමට ලැබීම සම්බන්ධයෙන් සියලු පාර්ශවයන්ට ස්තුතිය පළ කරමින් බැසිල් රාජපක්ෂ මහතා අද සිය ෆේස්බුක් ගිණුමට සටහනක්ද එක් කර තිබුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු අසුන ලබා දීම සඳහා එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඊයේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත බහර දෙනු ලැබුව අතර කැටගොඩ මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව කතානායකවරයා අද පෙරවරුවේ සභාව දැනුවත් කළා. පාණ්ඩුගම ව්‍යවස්ථාවේ 66 ආ ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කැටගොඩගමගේ ජයන්ත පෙරේරා මහතා විසින් ධර්මයෙන් සිටි පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසමට ඊයේ යෝජනා කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම්වරයා ඇතුළු පිරිසක් විසින්. ඒ අනුව මැතිවරණ කොමිසම අද පෙරවරුවේ රැස් වී ඒ පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ගැසට් කිරීමට අවසර ලබා දුන්නා. ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරුණේ ඒ අනුවයි. එහි දැක්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීම හේතු කොටගෙන ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරාපත් කර ගන්නා ලද බවයි. ඒ අනුව හෙට දිනේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයේද දිවුරුම් දීමට නියමිත බවයි. සෞඛ්‍ය උපදෙස්මාලාව සහ නිරෝධායන නීති නොසලකා විරෝධතා සහ උද්ඝෝෂණ සිදු කළ පුද්ගලයන් 22 දෙනෙකු අද දිනය තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස අතර දේශපාලන පක්ෂ නියෝජිතින්ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අදත් ප්‍රදේශ කිහිපයකම උද්ඝෝෂණ හා විරෝධතා සංවිධාන කර තිබුණා. ඉන් එක් විරෝධතාවක් පැවතුනේ ඉංජිනේරු සංස්ථා සේවකයන්ගේ ගැටළු වලට විසඳුම් ඉල්ලා කොළඹ රාමනායක මාවත ප්‍රදේශයේදී. නිරෝධායන නීති කඩකිරීම සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීමේ චෝදනා මත උද්ඝෝෂණය සඳහා එක්ව සිටි 5 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. එම පිරිසට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමෝ මහතා දායක. තවත් විරෝධතාවක් බෝපිටිය නගරයේ පැවැත්වීමට සූදානම් කර තිබුණා. එම අවස්ථාවේදී මෙම විරෝධතාව පැවැත්වීමට එරෙහිව පමුණුගම පොලිසිය විසින් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගය රැස්ව සිටි පිරිසට දැනුම් දෙනු ලැබුවා. උද්ඝෝෂණ නැවැත්වීම සඳහා නියෝගයයි. අපි බාර ගන්න. එම අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා. අපිට ගන්න අපි පොලිසිය. මේකද රටේ නීතිය කියලා අපිට අහන්න තියෙන්නේ. අපි උද්ඝෝෂණ කරේ නැහැ. උසාවි නියෝග කැඩුවේ නැහැ. මේ අතර ජීවන වියදම ඉහළ යාමට විරෝධය පළ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කළුතර නගරයේ සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර වැලිමඩ බොරලන්ද නගරයේ පසුගියදා නිරෝධායන නීති කඩ කරමින් පැවති විරෝධතාවයට එක්ව සිටි ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් වන සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න යන මහත්වරුන් බෝගා කුඹුර පොලිසියට පැමිණ බාර වීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරුව මෙම පිරිස වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. ජනතාවගේ බඩු මිල අඩු කෙරුවා නම් තෙල් මිල වැඩි කෙරුවේ නැත්තම් මේ ජනතාව පාරට බහින්නේ නැහැ. කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දිවයිනට පැමිණෙන විදේශගත පුද්ගලයන්ට මෙරටදී සිදු කෙරෙන COVID-19 පරීක්ෂාවකින් පසු ආසාදිතයෙකු නොවන්නේ නම් නිරෝධායනයට ලක් නොවී නිවස වෙත යාමට අවසර ලබා දෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළා. මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්‍රා 50,000ක් අදාළුයම දිවයිනට රැගෙන ආවා.
අදත් COVID-19 ආසාදිතයින් 1229 දෙනෙකු මෙරටින් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,68,662ක්. COVID-19 මර්ධනය සඳහා ස්පුට්නික් V එන්නත් මාත්‍රා 50,000ක් අදාළිවම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට රැගෙන ආවේ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින්. අලුයම 12:45ට පමණ දිවයිනට රැගෙන ආ එම එන්නත් ඔගේ පසුව කොළඹ මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන ආවා. එම එන්නත් මාත්‍රා 50,000 මධ්‍යම පළාතේ COVID-19 මර්ධන එන්නත් කරන වැඩපිළිවෙල සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. මේ අතර පෙරේදා අලුයම දිවයිනට රැගෙන ආ මාත්‍රා 27,000කට ආසන්න ෆයිසර් එන්නත් ඔගේ ජනතාවට ලබා දීම අද ආරම්භ කෙරුණා. ඒ ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලෙසයි. එන්නත් වර්ග දෙකක් මිශ්‍ර ලෙස මාත්‍රා දෙකට ලබා දීම මෙරටදී සිදු කරනු පළමු අවස්ථාව මෙය වනවා. ඒ අනුව නාරයන්පිට යුද හමුදා රෝහලේදී කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමද අද සිදු කෙරුණා. මීට අමතරව මාලිගාවත්ත PD සිරිසේන ක්‍රීඩා පිටිය වැල්ලවත්ත රොක්සි උද්‍යානය ඇතුළු කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදීම ෆයිසර් එන්නත ලබා දීම අද ආරම්භ කළ බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. මේ අතර බස්නාහිර පළාතේ ජීවත් වන වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා යුද හමුදාවේ මැදිහත් වීමෙන් සයිනෝෆාම් එන්නත ලබා දීමද ස්ථාන කිහිපයකදීම අද දිනෙත් ක්‍රියාත්මක වුණා. පාසල් ගුරුවරුන් සඳහා එන්නත් ලබා දීමේ වැඩසටහන ලබන සඳුදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජේ.එල්. පීරිස් මහතා පවසනවා. අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් ඒකට ඇතුළු වෙනවා. පිරිවෙන්වල සේවය කරන ගුරුවරු රජය අනුමත කරලා තිබෙන පාසල්වල ගුරුවරු මේ සියලු දෙනාට මේ එන්නත ලැබෙනවා. ඒතර පාසල් විවෘත වෙනවා. ඒකත් කරන්න ඕනේ සෞඛ්‍ය නිර්දේශ වලට යටත්ව අපි ඉස්සෙල්ලා පාසල් ගුරුවරුන්ට ලබා දීලා පාසල් විවෘත කරන අතරතුරේ උපකාරක පන්ති ගුරුවරුන්ට මේ එන්නත් ලබා දීම සඳහා රජය විධිමත් වැඩ පිළිවෙලක් දියත් කරනවා. කොවිඩ් ආසාදිත තවත් මරණ 38ක් ඊයේ සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 3,351ක්. මේ අතර ලෝකේ රටවල් කිහිපයක සීග්‍රයෙන් පැතිර යන COVID-19 ලැම්ඩා ප්‍රභේදය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති බව සෞඛ්‍ය අංශය පවසනවා. ලැම්ඩා වෛරසය පිළිබඳව අපි ඉතාමත්ම දැඩි විමසිල්ලෙන් ඉන්නේ. අපි දකුණු අප්‍රිකානු රටවල්, දකුණු ඇමරිකානු රටවල් වලින් සංචාරකයන් හෝ ශ්‍රී ලාංකිකයන් ගැනීම දැන් නතර කරලා තියෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම අවභාවිත කරන බව පවසමින් එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද මැතිවරණ කොමිසමට පෙත්සමක් ඉදිරිපත් කළා. මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද අද අදහස් පළ කළා. සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පසුගිය මාස 29 වනදා නව පක්ෂයක් බිහි කරන බවට ප්‍රකාශයක් කළා. අපි ඔක්කොම එක්කව වෙලා දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වුණා ගොඩ නැගීම. ඒහා සමාන පක්ෂයක් ඉතින් අපි ශ්‍රී ලංකාකාරයෝනේ. මම නායකත්වයේ ගන්නවා. අපි ශ්‍රී ලංකා. මෙම ප්‍රකාශයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසම හමුවට පෙත්සමක් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම අවභාවිතා කරමින් ඒ වගේම අපේ පාක්ෂිකව නොමග යවමින් ඒ වගේම ඔවුන්ව ව්‍යාකූල තත්ත්වයටපත් කරමින් කුමාර වෙල්ගම මැතිතුමා අලුත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරනවා කියන වැඩපිළිවෙල දාලා තියෙනවා මැතිවරණ කොමිසමට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම පාවිච්චි කරන්නත් ඒ වගේම ඒට සමාන නමක් පාවිච්චි කරන්නත් කිසිම අයිතියක් එතුමාට නැහැ. මොකද විශේෂයෙන්ම නීතිය අනුව ඒක විශාල වරදක් තිබෙනවා. ඒ පිළිබඳව තමයි අපි මැතිවරණ කොමසාරිස්තුමාට මේ අපේ විරෝධතාවය ඉදිරිපත් කරේ. මේ පිළිබඳව අද කුමාර වෙල්ගම මහතාද අදහස් දැක්වුවා. ඔය දැන් සමහර අය ගිහිලා තියෙනවා පැමිණිලි කරන්න මැතිවරණ කොමසාරිස් කාර්යාලයට නම අවභාවිතා කරනවා. මොකද නම අවභාවිතා කරන්නේ? බෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් බව මුළු රටම දන්නවා. දැන් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොහෙන්ද ආපු අය? අපි ශ්‍රී ලංකා කියන්නේ අපි ශ්‍රී ලංකා. මේ අතර කොළඹ මහගමසේකර මාවතේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම ඊයේ සවස පැවැත්වුණා. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨීන් රැසක්ම මෙලෙස හිටපු ජනාධිපතිවරයාගේ නිවසට පැමිණියා. රාත්‍රියේ වනතෙක් පැවති මෙම රැස්වීම අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨීන් හිටපු ජනාධිපතිවරයාගේ නිවසින් මෙලෙස පිටව ගියා. මාධ්‍යවේදීන් ඔවුන්ගෙන් රැස්වීම පිළිබඳ ප්‍රශ්න කළද ඔවුන් මාධ්‍ය මගහැර පිටව ගියේ මෙලෙසින්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ සාකච්ඡාවට සහභාගී වී සිටියේ නැහැ. මේ පිළිබඳව අද මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියා. හිටපු ජනාධිපතිතුමාගේ නිවසේ මේ පැවතුන අපි මේ ඔබතුමා සහභාගී වුණේ නැහැ. නෑ මම ඊ පොලිට් බියුරෝ එක තිබුණේ දේශපාලන මණ්ඩලේ. මම ඊ අර චයිනීස් අර කොමියුනිස්ට් පක්ෂයට අවුරුදු
70 ගණනක් පිරීම නිමිත්තෙන් අපි එතෙන්ට ගියා. කලකිරීමෙන් දෙන්නේ නෑ කිසිම කලකිරීමක්. hina වෙලා ඉන්නවද? සමහර ඇමතිවරු ප්‍රකාශ කරා ඔබතුමාට බැරි නම් දාලා යන්න කියලා. දැන් මම මගේ മന്ത്രി කණ්ඩායමට කියලා තියෙනවා මම ඉල්ලාස් වෙන සූදානම් කියලා. කවුරුත් කියන ඉඳ නෙවෙයි. එක එක නරි උගිවට මම අයින් වෙන්නේ නෑ. මම අයින් වෙනවයි කියලා මම ඊයේ අපේ മന്ത്രി කණ්ඩායමට ප්‍රකාශ කරා. පක්ෂය වෙනුවෙන් මම ඒ සූදානම තියෙනවා මගේ. මට ප්‍රශ්නයක් නෑ මේ ඇමතිකම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ගල්කිස්ස ප්‍රදේශයේදී අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනය කිරීම සහ අලෙවි කිරීමේ සිද්ධියට අදාළ සියලු සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන්ට නියෝග කළා. සිතිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අදාළ දැරියගේ මව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. ගල්කිස්ස ප්‍රදේශයේ 15 වැනි බාල වයස්කාර දැරිය අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ අද කැඳවනු ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදු කර සවිස්තරාත්මක කරුණුද සමග සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට දැනුම් දුන්නා. සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දැරියගේ මව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තැරැව්කරුවෙකු සහ චීවරධාරියෙකු ඇප මත මුදා හරින ලද අවස්ථාවේදී ඔවුන් පොලිසියට වාර්තා කළ යුතු බවට ඇප කොන්දේසියක් පනවා නොමැති බව මෙහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයේ අවධානයට යොමු කළා. එහිදී මහේස්ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන්ට පෙන්වා දුන්නේ එම ඉල්ලීම අදාළ සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේදී සිදු කළ යුතු ඇති වූ බවයි. මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා සහ තවත් කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනෙකු එම අපරාධය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බව දැනුම් දී තිබූ හේයින් එම සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් ආවරණය කර අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා. මේ අතර අදාළ දැරිය අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවටගත් නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කිරීමට නාවික හමුදාපතිවරයා තීරණය කර තිබෙනවා. සිද්ධියට අදාළව සිදු කෙරෙන ඉදිරි විමර්ශන කටයුතු සහ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය සහයෝගයක් ලෙසයි විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය මෙලෙස අත්හිටුවා ඇත්තේ. ඒ සමගින් අදට අපි ඔබෙන් සමුගන්නවා. සුබ රාත්‍රියක්.